2023 අන්තයේ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන පළවෙනි ඒකකයේ භෞතික රාශි ටික විස්තර කරා. ඒකක කියන කොටස සාකච්ඡා කරා. මාන කියන කොටස මාන ක්‍රමය සාකච්ඡා කරලා මූලික භෞතික රාශි වල මාන භෞතික විද්‍යාවේ පුතේ මූලික භෞතික රාශි 7ක් තියෙනවා. ඒ මූලික භෞතික රාශි 7 දිග, ස්කන්ධය, කාලය, උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, පදාර්ථ ප්‍රමාණය. ඒ මූලික භෞතික රාශි 7ට මූලික මාන 7ක් දීලා තියෙනවා. හැබැයි උසස් පෙළ භෞතික විද්‍යාවේදී කතා කරන්නේ නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රධාන භෞතික රාශි ලෙස සැලකපු දිග, ස්කන්ධය, කාලය කියන රාශි තුනේ මාන පිළිබඳව විතරයි. ඒක නිසා අපිට මූලික මාන කියලා ඉගෙන ගන්න තියෙන්නේ දිගේ මාන කැපිටල් L, ස්කන්ධයේ මාන කැපිටල් M, කාලයේ මාන කැපිටල් T. ඊගාවට ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන කියන සංකල්පයට ගියාම මාන ක්‍රමේදී ව්‍යුත්පන්න භෞතික රාශි වලට නව මාන සංකේත හඳුන්වා දීමක් සිදු කරන්නේ නැහැ. ව්‍යුත්පන්න භෞතික රාශියක මාන ප්‍රකාශ කරන්නේ මූලික භෞතික රාශි වල මාන සංයෝජනයක් ලෙස. මූලික භෞතික රාශි වල මාන සංයෝජනයක් ලෙස තමයි ව්‍යුත්පන්න භෞතික රාශියක මාන ප්‍රකාශ කරන්නේ. එතකොට අපි ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන හොයන විදි කියලා දීලා තියෙනවා. ඒ යටතේ සාකච්ඡා කරමින් යනකොට මාන සම්බන්ධයෙන් පාවිච්චි කරන නීති වගයක් කියලා දීලා තියෙනවා. පළවෙනි නීතිය කියන්නේ ගුණිතයක මාන මානවල ගුණිතයට සමානයි. බෙදීමක මාන මානවල බෙදීමට සමානයි. මේ විලෝමය ඒ කියන්නේ මානවල බෙදීමක් නම් ඒක බෙදීමක මානයක් කියලා ලියන්න පුළුවන්. මේ විලෝමයක් සත්‍යයි. ඔය පළවෙනි නීතිය. ඔකේ ළමයි පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. මේ නීති ටික ලියාගෙන යනකොට හතරවෙනි නීතියේ ඉඳලා ලිව්වේ නෑ, පස්වෙනි නීතියේ ඉඳලා ලිව්වා. අතන ලියලා තිබුණේ කලින් වීඩියෝ ලියලා තිබුණේ නීති 3යි කියලා. ඒක මම හරියටම කාගේ හරි සටහනක් බලලා ලබන සතියේ එනකොට ඒ නීති ටික පිළිවෙලට නිවැරදිව ආයෙ කියන්න. ඊගාවට අපි සාකච්ඡා කරමින් හිටියේ භෞතික රාශියක මාන දන්නවා නම් ඒ මාන සංයෝජනය දන්නවා නම් ඒකක සංයෝජනය හොයන්න පුළුවන්. ඒකක සංයෝජනය දන්නවා නම් මාන සංයෝජනය හොයන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වයට එනකන් සාකච්ඡා කරලා ඒකේ හදන්න තියෙන ගණන් ටික හදලා ඉවර කරා. එහෙනම් අද අලුත් සංකල්පයක් පටන් ගන්නවා මානවල මාන විශ්ලේෂණය. මම මේ කතා කරන්නේ ඔබගේ නිබන්ධනයේ 8 වෙනි පිටුවේ මම හිතන්නේ 8 වෙනි පිටුව මාන විශ්ලේෂණය කියලා මාතෘකාවක් තියෙනවා. අනේ මාන විශ්ලේෂණය කියන මාතෘකාව යටතේ තමයි මම සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. මාන කියන එක පැත්තකට දාන්නකො. ඔයගොල්ලෝ දන්නවද විශ්ලේෂණය කියන සිංහල වචනේ තේරුම? විශ්ලේෂණය කියන සිංහල වචනේ තේරුම නොදන්නේ නම් ඇනලයිස් කියන ඉංග්‍රීසි වචනේ තේරුම දන්නවද? ඇනලයිස්. ඔය රසායන විද්‍යාවේ තියෙනවා විශ්ලේෂණ රසායනය කියලා කොටසක්. ඒකට අපි කියන්නේ ඇනලිටිකල් කෙමිස්ට්‍රි කියලා. අහලා තියෙනවා. සමහර ඒවායේ තියෙනවා ඇනලයිසර්ස්ලා ඉන්නවා. මේ ඇනලයිස් කරනවා කියන්නේ එකින් එක වෙන් කරගෙන ඒ පිළිබඳව අධ්‍යයනය කරනවාට කියන යෙදුම තමයි විශ්ලේෂණය කරනවා කියන එක. එතකොට ආර්ථික විශ්ලේෂකයෝ ඉන්නවා. මේ ආර්ථිකයේ පිළිබඳව එක් කොටස වෙනම අරගෙන ඒවා පිළිබඳව සාකච්ඡා කරනවාට අපි කියනවා ආර්ථිකයේ විශ්ලේෂණය කරනවා. එහෙනම් මාන විශ්ලේෂණය කියන සිංහල වචනේ විශ්ලේෂණය කරනවා කියන්නේ වෙන් කරලා අධ්‍යයනය කරනවා කියන එක. සටහන් කරමු මාන විශ්ලේෂණය කියන මාතෘකාව යටතේ විශ්ලේෂණය යනු වෙන් කර අධ්‍යයනය කිරීමයි. විශ්ලේෂණය යනු
වෙන් කර අධ්‍යයනය කිරීමයි. විශ්ලේෂණය යනු වෙන් කර අධ්‍යයනය කිරීමයි. විශ්ලේෂණය යනු වෙන් කර අධ්‍යයනය කිරීමයි. විශ්ලේෂණය යනු වෙන් කර අධ්‍යයනය කිරීමයි. වෙන් කර අධ්‍යයනය කිරීමයි. දර්ශක නීති භාවිතයෙන් දර්ශක නීති භාවිතයෙන් දර්ශක නීති භාවිතයෙන් දර්ශක නීති භාවිතයෙන් දී ඇති මාන සමීකරණයක දර්ශක නීති භාවිතයෙන් දී ඇති මාන සමීකරණයක වම් පස එක් මාන සංකේතයක් දර්ශක නීති භාවිතයෙන් දී ඇති මාන සමීකරණයක වම් පස එක් මාන සංකේතයක් එක් මාන සංකේතයක් එක් ස්ථානයකද එක් ස්ථානයකද එක් ස්ථානයකද එක් ස්ථානයකද දකුණු පස එක් මාන සංකේතයක් දකුණු පස එක් මාන සංකේතයක් දකුණු පස එක් මාන සංකේතයක් එක් ස්ථානයකද දකුණු පස එක් මාන සංකේතයක් එක් ස්ථානයකද පවතින ලෙස සුළු කළ හැක පවතින ලෙස සුළු කළ හැක පවතින ලෙස සුළු කළ හැක දන්නවනේ දර්ශක නීති පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න පුළුවන් දර්ශක නීති දන්නවනම් ඒක කරන්න පුළුවන් ඒකට ලියාගෙන යන්න මෙලෙස සකස් කළ සම්බන්ධයේ මෙලෙස සකස් කළ සම්බන්ධයේ මෙලෙස සකස් කළ සම්බන්ධයේ යම් මාන සංකේතයක් තෝරාගත් විට මෙලෙස සකස් කළ සම්බන්ධයේ යම් මාන සංකේතයක් තෝරාගත් විට යම් මාන සංකේතයක් තෝරාගත් විට වම් පස එම මාන සංකේතයේ දර්ශකය වම් පස එම මාන සංකේතයේ දර්ශකය වම් පස එම මාන සංකේතයේ දර්ශකය දකුණු පස එම මාන සංකේතයේ දර්ශකයට දකුණු පස එම මාන සංකේතයේ දර්ශකයට සමාන විය යුතුය සමාන විය යුතුය සමාන විය යුතුය මාන සංකේතවල දර්ශක සමාන කිරීමෙන් මාන සංකේතවල දර්ශක සමාන කිරීමෙන් මාන සංකේතවල දර්ශක සමාන කිරීමෙන් සම්බන්ධයන් ගොඩනැගිය හැක සම්බන්ධයන් ගොඩනැගිය හැක මෙම සමස්ත ක්‍රියාපිළිවෙල මාන විශ්ලේෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. සමස්ත ක්‍රියාපිළිවෙල
මාන විශ්ලේෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. මාන විශ්ලේෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. මෙම සමස්ත ක්‍රියාපිළිවෙල මාන විශ්ලේෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. right. ඔබට මාන විශ්ලේෂණ ක්‍රමය කියන දේ තේරුණා නම් මම මේ හදන ගණන් වලින් ඒ තවදුරටත් තහවුරු කරගන්නවා. අපි 29 වෙනි ප්‍රශ්නයෙන් පටන් ගමු පුතේ. 28 වෙනි ප්‍රශ්නයට එනකම් මම හිතන විදිහට පන්තියේ සාකච්ඡා කරා. 29 වෙනි ප්‍රශ්නයෙන් පටන් ගමු. ඒක කියන්නේ ප්‍රශ්නාංක 29. L වල දෙවෙනි බලය සමානයි. L වල දෙවෙනි බලය සමානයි L වල x යනු නිවැරදි මාන සමීකරණයකි. මාන විශ්ලේෂණ ක්‍රමය උපයෝගී කර ගැනීමෙන් x අගය මේක දැන් එක තැන් කරන්න දෙයක් නැහැ. වම් පැත්තේ L එක තැනක දකුණු පැත්තේ L තවත් එක තැනක විතරයි තියෙන්නේ. එහෙමනම් මම කියනවා මම තෝරගත්තේ L කියන මාන සංකේතය. L වල මේ සමීකරණයේ නිවැරදි නම් L වල වම් පැත්තේ L ගේ දර්ශකය දකුණු පැත්තේ L ගේ දර්ශකයට සමානයි. ඒ කරන දේ මම ලියනවා L වල දර්ශක සමාන කිරීම. ඒවා හරියටම ලියන්න ඕනේ. කරපු දේවල් ලියන්න ඕනේ. වම් පැත්තේ L වල තියෙන 2යි දකුණු පැත්තේ x. එහෙමනම් ඔබ x සමානයි 2යි කියලා හොයා ගන්නවා. x සමානයි 2යි කියලා හොයාගත්තේ පුතේ මාන විශ්ලේෂණ ක්‍රමය භාවිතය. ඊගොල්ල මම යනවා දෙවෙනි 30 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30 තියෙනවා m වල දෙවෙනි පදය. දකුණු පැත්තේ තියෙනවා 2x ධන 1යි කියලා. m වල 2x ධන 1යි. මගේ සුළු කිරීම හරි නේද? ලියලා තියෙන එකම හරියට ගත්තනේ. m වල වර්ගය සමානයි m වල 2x ධන 1යි. එහෙනම් මේ නිවැරදි මාන සමීකරණයක් නම් m කියන මාන සංකේතයේ වම් පැත්තේ m නැමැති මාන සංකේතයේ දර්ශකය දකුණු පැත්තේ m නැමැති මාන සංකේතයේ දර්ශකයට සමානයි. අපි ඒකට කියන්නේ m වල දර්ශක සමාන කිරීම. මොකද කරන්නේ? m වල දර්ශක සමාන කරනවා. වම් පැත්තේ තියෙනවා 2 ඉලක්කම දකුණු පැත්තේ m ගේ දර්ශකය කියන්නේ 2x ධන 1යි. දැන් x සුළු වෙලා නැහැ. මේවට අපි කියන්නේ රීජ්‍ය සමීකරණ. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් මාන සංකේතවල දර්ශක සමාන කිරීමෙන් මම රීජ්‍ය සමීකරණයක් සාදා ගන්නවා. දැන් මේ රීජ්‍ය සමීකරණය විසඳන්න ඕනේ. මේ 1 කියන සංඛ්‍යාව අපි කියන්නේ මේ ගණිතයේ තියෙන වැරදි යෙදුම්. නමුත් අපි කියන්නේ එහෙම තමයි. ඒක වම් පැත්තට ගේනවා. එම් වම් පැත්තට ගේන්න බෑ. ඒකට තියෙනවා මේක ගේන්න බෑ. හරියට කිව්වොත් මේ පැත්තේ එකක් අඩු කරලා අර පැත්තෙනොත් එකක් අඩු කරලා ඒ ගණිතය අපි පැත්තකට දාමු. මේ එකේ ඉලක්කම මේ පැත්තට කියනවා 2 ඍණ 1යි කියන්නේ 1යි. 1 සමානයි 2x x උත්තර කරගන්න ඕනේ. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි භාගය. මේ x සමානයි භාගයයි කියලා හොයාගත්තේ මොනව කරලාද? මාන විශ්ලේෂණය කරලා. එතකොට අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මාන විශ්ලේෂණය. උදේ 31 වෙනි ප්‍රශ්නේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. t වල ඍණයක සමාන වෙන්න ඕනේ t වල 3x ධන 2කට. ඒක 31 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ප්‍රශ්නාංක 31 t වල ඍණයක
සමානයි t වල 3x ධන 1යි. t වල ඍණ x සමානයි 3x ධන 2. 3x ධන 2. එතකොට l වල කියලා ඇත්ත එක වැරදීමක්. t වල ඍණ එක සමානයි t වල 3x ධන 2. එහෙනම් මම කරන දේ කියනවා t කියන මාන සංකේතයේ දර්ශකයි සමාන කරන්නේ t වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ t වල තියෙන ඍණ 1, දකුණු පැත්තේ t වල තියෙන 3x ධන 2යි කියලා. අන්න t නැමැති මාන සංකේතයේ දර්ශක සමාන කිරීමෙන් වීජීය සමීකරණයක් ලබා ගන්නවා. මම උත්සාහ කරනවා මේ වීජීය සමීකරණය විසඳන්න. මේ දෙකේ එකක්ම මේ පැත්තට කියනවා. ඍණ 1 ඍණ 2 කියන්නේ ඍණ 3යි. ඍණ 3 සමානයි 3x. එහෙමනම් x උක්ත කරගන්න මම දෙපැත්තම 3ෙන් බෙදෙනවා. x සමානයි ඍණ 3 බෙදීම 3යි කියන්නේ ඍණ 1යි. x ගේ අගය ඍණ 1යි. x ගේ අගය ඍණ 1යි. ඔය 29 30 සහ 31 කියන ප්‍රශ්න දෙකේ ප්‍රශ්න තුනේ එක මාන සංකේතයේ තිබුණේ. එතකොට ඒවා පැටලෙන්නේ නැහැ. ඔබ ඒ කරන ක්‍රමය ඉගෙන ගත්තා. දැන් යන්නේ 32 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 32. 32 තියෙන්නේ L වල දෙවෙනි බලය T වල ඍණ 1. L වල දෙවෙනි බලය T වල ඍණ 1. L වල x T වල y. දැන් බලන්න මෙතන වම්පස මාන සංයෝජනයේ එක් මාන සංකේතයකට වඩා තිබුණාට වම්පස මාන සංයෝජනයේ L කියන මාන සංකේතය එක තැනක තියෙනවා. දකුණුපස මාන සංයෝජනයේ එක් මාන සංකේතයකට වඩා තිබුණාට L කියන මාන සංකේතය එක් තැනක විතරක් තියෙනවා. එහෙමනම් මේ මාන සමීකරණයෙන් L නැමැති මාන සංකේතය තෝරාගෙන දර්ශක සමාන කිරීමේ ක්‍රියාවලියට යන්න පුළුවන්. ඒ වගේම T නැමැති මාන සංකේතය තෝරාගෙන දර්ශක සමාන කිරීමේ ක්‍රියාවලියට යන්න පුළුවන්. යන්න මාන සමීකරණයේ වම්පස මාන සමීකරණයේ වම්පස එක් මාන සංකේතයකට වඩා මාන සමීකරණයේ වම්පස එක් මාන සංකේතයකට වඩා වැඩිපුර පැවතුනද L නැමැති සංකේතය x ස්ථානයකද L නැමැති සංකේතය x ස්ථානයකද T නැමැති සංකේතය x ස්ථානයකද T නැමැති සංකේතය x ස්ථානයකද පමණක් පවතින ලෙසට සකස් කර ඇත. පමණක් පවතින ලෙසට සකස් කර ඇත. දකුණු පසද එක් මාන සංකේතයකට වඩා පවතී. දකුණු පසද එක් මාන සංකේතයකට වඩා පවතී. නමුත් L මාන සංකේතය
L මාන සංකේතය එක් ස්ථානයක L මාන සංකේතය එක් ස්ථානයක L මාන සංකේතය එක් ස්ථානයක T මාන සංකේතය එක් ස්ථානයක පමණක් පවතින ලෙසට සකස් කරගත ඉබැවින් ඊද සමීකරණයේ L මාන සංකේතය තෝරා ගනිමින් එක් සමීකරණයක් T මාන සංකේතය තෝරා ගනිමින් තවත් සමීකරණයක් ගොඩ නැගිය හැකියි. හරි. එහෙනම් අපි දැන් කියමු ඒ L තමයි තෝරගත්තේ කියලා. ඒක කියන්න ඕනේ. L වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ L වල දර්ශකයේ 2යි. දකුණු පැත්තේ L වල දර්ශකයේ x. එහෙනම් x සමානයි 2යි කියලා හොයාගත්තොත් L වල දර්ශක සමාන කිරීම. දැන් අපි යනවා T වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ T වල දර්ශකයේ තියෙන ඍණ එකයි. දකුණු පැත්තේ T වල දර්ශකයේ y. එහෙනම් y සමානයි ඍණ එකයි කියලා හොයාගත්තේ T වල දර්ශක සමාන කිරීමෙන්. මම හොඳටම දන්නවා ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී මාන කියලා දෙයක් අහලා තිබුණෙත් නැහැ. මාන විශ්ලේෂණය කියලා දෙයක් දන්නෙත් නැහැ. මාන විශ්ලේෂණයෙන් මේ වගේ වැඩ කරන්න පුළුවන් කියලා දැනන් හිටියෙත් නැහැ. පළමු වතාවට අපේ ජීවිතේ මාන සහ මාන විශ්ලේෂණය කියන කාරණාව ඉගෙන ගන්න අද. ඒතර මම මේ කියන දේවල් හොඳින් ග්‍රහණය කරගන්න මොනවා හරි නොතේරෙන දේවල් තියෙනවා නම් කියන්න. අලුත් දෙයක් උගන්වනකොට පොඩි නුහුරු ගතියක් තියෙනවා. අපි දෙතුන් වතාවක් මේක එකම දේ දිගින් දිගටම මෙහෙම කියනකොට ඔබට ඒක ටික ටික පුරුදයක් බවට පත් වෙනවා. 33 වෙනි ප්‍රශ්නය අපි 33 වෙනි ප්‍රශ්නය හදන්න ගමු. ml 3 සමානයි m x ඍණ 1 l y ධන 3යි. l y ධන 3යි. එහෙනම් මේකේ තවම අපිට එක සංකේතයක් එක තැනකින් සුළු කරන්න දීලා නැහැ. ඒකට සුළු කරපු එක දීලා තියෙන්නේ. එහෙනම් ඉස්සරහම m වල දර්ශක සමාන කරමු. m වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ m වල දර්ශකය 1යි. දකුණු පැත්තේ m වල දර්ශකය x ඍණ 1යි. එකපාරම අගයකින් නැහැ. මේ ඍණ එක වම් පැත්තට එනවා. එහෙනම් x සමානයි 1 ධන 1 2යි. x සමානයි 2යි කියලා හොයාගත්තේ මාන විශ්ලේෂණය. ඊගාවට l වල දර්ශක සමාන කිරීම. අපි l නැමැති මාන සංකේතයේ දර්ශකයේ සමාන කරනවා. වම් පැත්තේ l නැමැති මාන සංකේතයේ දර්ශකය 3යි. දකුණු පැත්තේ l නැමැති මාන සංකේතයේ දර්ශකය
y ධන 3යි. මේ තුනේ ඉලක්කම මේ පැත්තට ගෙනාවොත් y සමානයි 0යි. එහෙනම් y කියන කෙනාගේ අගය 0යි, x කියන කෙනාගේ අගය 2යි. x කියන කෙනාගේ අගය 2යි, y කියන කෙනාගේ අගය 3යි. දැන් 0යි. එතකොට 33 වෙනි ගැටලුව අපි සාකච්ඡා කරේ. इस 4वेनी प्रश्ने බලමු. 34වෙනි ප්‍රශ්නය කියන්නේ ඉර්ධ්‍ය 3වෙනි බලය. ඉර්ධ්‍ය 3වෙනි බලය සමානයි ඉර්ධ්‍ය x p ගේ y ඍණ 2යි. y ඍණ 2යි. इस 4वेनी එකේ තියෙන්නේ L 3වෙනි බලය සමානයි L ගේ x t ගේ y ඍණ 2යි. right. ඒ වුණත් මේකත් අපිට එක දැනකට ගන්න දෙයක් නැහැ. අපි L වල දර්ශක සමාන කරනවා. L වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ L වල දර්ශකය 3යි, දකුණු පැත්තේ L වල දර්ශකය x. එහෙනම් උදේ x සමානයි 3යි කියලා හොයාගත්තා. ඒ දර්ශක සමාන කිරීම. දැන් දෙන ප්‍රශ්නය තමයි වම් පැත්තේ p නැහැ. මාන විශ්ලේෂණයේදී යම් මාන සංයෝජනයක් තුල මූලික මාන සංකේතයක් පේන්නේ නැහැ කියන්නේ ඒ මාන සංකේතයේ ශුන්‍ය දර්ශකය තියෙනවා කියන එක. ගාන හදනතර නියමෝ මාන සංයෝජනයක් තුල මූලික මාන සංකේතයක් මූලික මාන සංකේතයක් නොමැතිනම් මාන සංයෝජනයක් තුළ මූලික මාන සංකේතයක් නොමැතිනම් එයින් අදහස් වන්නේ මාන සංයෝජනයක් තුළ මූලික මාන සංකේතයක් නොමැතිනම් එයින් අදහස් වන්නේ එම මාන සංකේතයේ ශුන්‍ය දර්ශකය එම මාන සංකේතයේ ශුන්‍ය දර්ශකය සහිතව එම මාන සංකේතයේ ශුන්‍ය දර්ශකය සහිතව එම මාන සංකේතය එම පැත්තේ පවතින බවයි. ශුන්‍ය දර්ශකය සහිතව එම මාන සංකේතය එම පැත්තේ පවතින බවයි. එම පැත්තේ පවතින බවයි. right. එහෙමනම් මට මෙතන නොපේනුනාට මේ පැත්තේ තියෙනවා t වල බිඳුව. එහෙනම් t වල දර්ශක සමාන කිරීම. t වල දර්ශක සමාන කර. වම් පැත්තේ t වල බිඳුව තියෙනවා. දකුණු පැත්තේ y ඍණ 2 තියෙනවා. මේ දෙකේ ඉලක්ක මේ පැත්තට එනවා. එහෙනම් y සමානයි 2යි කියලා. ඒතකොට x සමානයි 3යි y සමානයි 2යි කියලා හොයාගත්තේ මේ මාන විශ්ලේෂණය. ඒ හැදුවේ 34 වෙනි ප්‍රශ්නේ. දැන් ඔබට යම් අවබෝධයක් ලැබිලා තියෙනවා මාන විශ්ලේෂණය පිළිබඳව. එතකොට මම ඉදිරි ගණන් ටික හදන්න කලින් ඔබ උත්සාහ කරන්න ඒ ගණන් ටික හදන්න. ඊගාවට මම ඒවා හදනකොට ඔබ පරීක්ෂා කරගන්න ඒවා හරිද වැරදිද කියලා. 35 වෙනි ප්‍රශ්නයට යමු. ඒකේ තියෙන්නේ මෙහෙමයි. ප්‍රශ්නාංක 35. L වල නෑ
t සමානයි මෙමය තියෙන්නේ t සමානයි l වල x මෙතන lt ඍණ දෙකේ y lt ඍණ දෙකේ y මම නැවතත් කියනවා යම් මාන සංයෝජනයකට පොදු දර්ශකයක් තියෙනවා නම් යම් මාන සංයෝජනයකට පොදු දර්ශකයක් තියෙනවා නම් එම මාන සංයෝජනයේ කොටු වරහණක් තුල යොදලා දර්ශකය වරහණට යොදන්න ඕනේ. ගාන හදන්න නියමෝ යම් මාන සංයෝජනයකට පොදු දර්ශකයක් පවතී නම් යම් මාන සංයෝජනයකට පොදු දර්ශකයක් පවතී නම් මාන සංයෝජනයකට පොදු දර්ශකයක් පවතී නම් මාන සංයෝජනයකට පොදු දර්ශකයක් පවතී නම් මාන සංයෝජනය කොටු වරහණක් තුල දක්වා මාන සංයෝජනය කොටු වරහණක් තුල දක්වා දර්ශකය වරහණට යෙදිය යුතුය. දර්ශකය වරහණට යෙදිය යුතුය. දර්ශකය වරහණට යෙදිය යුතුය. එවිට වරහණට යොදාගත් දර්ශකය වරහණට යොදාගත් දර්ශකය වරහණ තුල වූ සෑම මාන සංකේතයකටම වරහණ තුල වූ සෑම මාන සංකේතයකටම අයත් වේ. වරහණ තුල වූ සෑම මාන සංකේතයකටම අයත් වේ. වරහණ තුල වූ සෑම මාන සංකේතයකටම අයත් වේ. එනම් මේක දැන් එක මාන සංකේතයක් එක තැනක විතරක් පවතින විදිහට සුළු වෙලා නැහැ. එල්නමති මාන සංකේතය මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එහෙනම් මාන විශ්ලේෂණයේදී වම් පැත්තේ එක මාන සංකේතයක් එක තැනක විතරක් දකුණු පැත්තේ එක මාන සංකේතයක් එක තැනක විතරක් පවතින ලෙසට දර්ශක භාවිතා කරලා සුළු කරන්න ඕනේ. එහෙනම් සුළු කරමු t සමානයි l වල x. මේ y කියන දර්ශකය l ටත් අයිති l ගේ y. t ටත් අයිති ඍණ දෙකේ y කියන්නේ ඍණ දෙකයි y. ඔබ දර්ශක නීති දන්නවා. එතකොට දර්ශකයක දර්ශකයක් තියෙනවා නම් දර්ශක දෙක ගුණ වෙනවා. දර්ශකයකට දර්ශකයක් තියෙනවා නම් ඒ දර්ශක දෙක ගුණ වෙනවා. ගුණිතයක දර්ශක කියන්නේ දර්ශක එකතු වෙනවා. ඒතකොට දර්ශකයකට දර්ශකයක් තියෙනවා කියන්නේ දර්ශක දෙක ගුණ වීම. දැන් අපි සුළු කරගන්නවා. t l මෙතනක් තියෙනවා l මෙතනක් තියෙනවා. එහෙනම් කොහොමද කියන්නේ lx වැඩි කිරීම ly. එතකොට දර්ශක ගුණ වෙනවා කියන්නේ දර්ශක එකතු වෙනවා. l ගේ x ධනයි වාරයක් t ගේ ඍණ දෙකයි y. අන්න අපේ සුළු කරගත්ත දර්ශක නීති භාවිතා කරලා සුළු කරගත්තා එක මාන සංකේතයක් x ස්ථානයක පමණක් පවතින ලෙසට එක මාන සංකේතයක් x ස්ථානයක පමණක් පවතින ලෙසට අපි සුළු කරගත්තා. එහෙමනම් දැන් මේ මාන සමීකරණේ දර්ශකවල මාන සංකේතවල තෝරාගත් මාන සංකේතවල දර්ශක සමාන කිරීම සිදු කරන්නයි යන්නේ. අපි t කියන කෙනාව ගමු ලියන්න ඒවා t වල දර්ශක සමාන කිරීම. ඔබ කාවද තෝරගත්තේ t
කියන කාරණාව උත්තර පත්‍රයේ බලන කෙනාට දැනෙන්න ලියන්න ඕනේ. ඊගේ පළවෙනි දර්ශකයේ තියෙන්නේ මේ පැත්තෙන් දකුණු පැත්තෙන් ගියොත් ඍණ 2යි y තියෙනවා. එහෙමනම් මම y උක්ත කරගන්නවා ඍණ දෙකෙන් බෙදෙනවා ඍණ භාගය. y සමානයි ඍණ භාගය. උදේ මේ මාන විශ්ලේෂණය කරලා ගත්තහම මාන සංකේත වලට තියෙන දර්ශක පූර්ණ සංඛ්‍යා වෙන්නත් පුළුවන් භාග සංඛ්‍යා වෙන්නත් පුළුවන්. ඒවා ගැන කල්පනා වෙන්න එපා. දැන් එහෙනම් අපි L වල දර්ශක සමාන කරමු. L වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ L කියන සංකේතය නෑ කියන්නේ L ගේ බිඳුවේ පළය. එනම් බිඳුව සමානයි x තර y. y කියන්නේ අපි හොයලා තියෙනවා ඍණ භාගයයි කියලා. ඒක ආදේශ කරනවා x ඍණ භාගය. මේක දකුණු පැත්තට එනවා x සමානයි ධන භාගය. මොකද කියන්නේ මාන විශ්ලේෂණය කරපුවාම මේ මාන සංකේතවල දර්ශක සඳහා ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යා පිළිතුරු ලෙස ලැබෙන්නත් පුළුවන් භාග සංඛ්‍යා පිළිතුරු ලෙස ලැබෙන්නත් පුළුවන්. ඔබ O level පන්තියේ දර්ශක භාග සංඛ්‍යා ලෙස සුළු කරපු අවස්ථා අඩුයි. සාමාන්‍ය පෙළ පන්තියේ භාග සංඛ්‍යාවක් දර්ශකයේ ලෙස ලියලා තියෙන අවස්ථා එන්නේ අඩුයි. කියන්නේ ගන්න හදපු තැන මාන විශ්ලේෂණය කර මාන සංකේතවල දර්ශක සෙවූ විට මාන විශ්ලේෂණය කර මාන සංකේතවල දර්ශක සෙවූ විට පිළිතුර මාන සංකේතවල දර්ශක සෙවූ විට පිළිතුර පූර්ණ සංඛ්‍යාවක් මෙන්ම භාග සංඛ්‍යාවක් පිළිතුර පූර්ණ සංඛ්‍යාවක් මෙන්ම භාග සංඛ්‍යාවක්ද ධන සංඛ්‍යාවක් මෙන්ම ඍණ සංඛ්‍යාවක්ද ධන සංඛ්‍යාවක් මෙන්ම ඍණ සංඛ්‍යාවක්ද විය හැකිය. ධන සංඛ්‍යාවක් මෙන්ම ඍණ සංඛ්‍යාවක්ද විය හැකිය. ප්‍රශ්නාංග 36 m වර්ගය l5 t වර්ගය. ප්‍රශ්නාංග 36 m වර්ගය l5 t වර්ගය සමානයි m වල x ධන 3යි. m වල x ධන 3යි. l වල y. t වල z ඍණ. දැන් බලන්න එක මාන සංකේතයක් එක ස්ථානයක පමණක් පවතින ලෙසට සුළු කරලාද කියලා. ඔව්. එක් මාන සංකේතයක් එක් ස්ථානයක පමණක් පවතින ලෙසට සුළු කරනවා. එහෙමනම් දැන් අපි එකින් එක තෝරගමු. m වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ m වල දර්ශකය 2යි. දකුණු පැත්තේ m වලට තියෙනවා x ධන 3යි කියලා. එහෙනම් මේක සුළු කරගන්නවා 2 ඍණ 3 එනම් ඍණ 1යි. x ගේ අගය ඍණ 1යි. මම l වල දර්ශක සමාන කරනවා. l වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ l වල දර්ශකය 5යි. දකුණු පැත්තේ l වල දර්ශකය y. එහෙනම් y සමානයි 5යි. ඊගොල්ලෝ යනවා t වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ t වල දර්ශකය 2යි.
දකුණු පැත්තේ z ඍණ 1යි. මේකත් මේ පැත්තට එනවා. එහෙනම් z සමානයි 3යි. x සමානයි ඍණ 1යි, y සමානයි 5යි, z සමානයි 3යි. ඒ හොයාගත්තේ 36 වෙනි ප්‍රශ්නයට පිළිතුර. ප්‍රශ්න නම්බර 37ට යන්න. m වල 3, l වල 4, t වල 5. මොකද තියෙන්නේ? ප්‍රශ්න නම්බර 37 m වල 3, l වල 4, t වල 5. හොඳයි. දකුණු පස තියෙනවා m ගේ x ධන y. m ගේ x ධන y. l ගේ y ධන z. y ධන z. t ගේ z. දැන් මෙතන පොඩි පරිදවිල්ලක් එනවා. සමහර විට සමගාමී සමීකරණ ආකාරයට විසඳන්න වෙනවා. ඒකට අපි යමුකෝ. මේක දිහා බලපුවාම m කියන කෙනාගේ නොදන්නා පද දෙකක් තියෙනවා x හා y. l කියන කෙනාගේ නොදන්නා පද දෙකක් තියෙනවා y හා z. හැබැයි t කියන කෙනාගේ එක නොදන්නා පදයයි තියෙන්නේ. එහෙනම් උපක්‍රමශීලීව ඉස්සරහම සමාන කරන්නේ t වල දර්ශක. t වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ t වල තියෙනවා 5, දකුණු පැත්තේ z. එහෙනම් z සමානයි 5යි කියන එක හොයාගන්න. z ගේ අගය හොයාගත්තා නම් y සහ z කියන තැනට යන එක වැඩි හොඳයි කියලා හිතුව නිසා මම යනවා l වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ l වල දර්ශකය 4යි, දකුණු පැත්තේ l වල දර්ශකය y ධන z. හැබැයි z සමානයි 5යි කියලා හොයාගත්තු නිසා y ධන 5යි. මේකෙන් මට ලැබෙනවා y සමානයි ඍණ 1යි. y සමානයි ඍණ 1යි. දැන් එහෙනම් m වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ m වල දර්ශකය 3යි, දකුණු පැත්තේ x ධන y. y කියන්නේ හොයලා තියෙන්නේ 3 සමානයි x, y කියන්නේ ඍණ 1යි. මේක මේ පැත්තට එනවා x සමානයි 4. x සමානයි 4. x සමානයි 4. x සමානයි 4. අපි කතා කරන්නේ 37 වෙනි ප්‍රශ්නය. එහෙනම් 38 වෙනි ප්‍රශ්නයට යන්න. 38 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ml වර්ගයේ තීරණය. ප්‍රශ්නාංක 38. ml වර්ගයේ තීරණ 1. ml වර්ගයේ තීරණ 1 සමානයි m ගේ x ධන y. m ගේ x ධන y. m ගේ x ධන y. l ගේ y ධන z. t ගේ z. මේකත් අර විදිහම ගැටලුවක්. එවනම් ඒ වගේම ගාන මම කරන්නේ ඉස්සරහම t වල දර්ශක සමාන කරනවා. t වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ t වල දර්ශකය ඍණ 1යි, දකුණු පැත්තේ t වල දර්ශකය z. එතකොට z සමානයි ඍණ 1යි. z සමානයි ඍණ 1යි කියලා දන්න නිසා මම මේ කලින්ම ගාන්නේ නේද? නෑ. වෙන එකක් නේ. right. එතකොට l වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ l වල දර්ශකය 2යි, දකුණු පැත්තේ y ධන z. එහෙනම් 2 සමානයි y, z කියන්නේ ඍණ 1. එතකොට y සමානයි
ඔන්න y සමානයි 3යි කියලා හොයන්න. ඊට පස්සේ තමයි m වල දර්ශක සමාන කරන්න යන්නේ. m වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ m වල දර්ශකයේ 1යි, දකුණු පැත්තේ x ධන y. 1 සමානයි x, y කියන්නේ 3යි කියලා හොයාගත්තා. ධන 3යි. මේක මේ පැත්තට එනවා ධන 1 ඍණ 3, ඒ කියන්නේ ඍණ 1යි. x කියන්නේ ඍණ 1යි. මගේ ඇතුලේ 38 වෙනි ප්‍රශ්නේ. 38. 39 වෙනි ප්‍රශ්නයට ගියොත් L3 T ඍණ 4. ප්‍රශ්න 39 L3 T ඍණ 4 සමානයි. L3 T ඍණ 4 සමානයි m ගේ x ධන y. m ගේ x ධන y. L ගේ y ධන z. y ධන z. t ගේ x ධන 2යි z. x ධන 2යි z. මම ආයෙත් කියනවා තියෙන්නේ L3 T ඍණ 4 හරි m ගේ x ධන y, L ගේ y ධන z, L ගේ y ධන z, t ගේ x ධන 2යි z. t ගේ x ධන 2යි z. මේක සුළු කරලා දීලා තියෙනවා අපිට එක මාන සංකේතයක් එක තැනක විතරයි. හැබැයි මේක ටිකක් සංකීර්ණයි. හොඳට බලන්න ඇයි මේක සංකීර්ණ වෙන්නේ කියලා. එක මාන සංකේතයක් දර්ශකයක් ඇතුලේ නොදන්නා පද දෙකක් තියෙනවා. එක් මාන සංකේතයක් ගත්තොත් එයාගේ දර්ශකය තුළ නොදන්නා පද දෙකක් තියෙනවා. එහෙනම් ඔබට සිදුවේ මේවයින් ලබා ගන්නා බීජීය සමීකරණ සමගාමී ලෙස විසඳන්න. මම ඉස්සරහම ගන්නවා m වල දර්ශකය. m වල දර්ශක සමාන කිරීම. කලිනුත් කිව්වා මාන සංයෝජනයක් තුල මූලික මාන සංකේතයක් නැත්නම් අපි හිතන්න ඕනේ ඒ මූලික මාන සංකේතයේ ශුන්‍ය දර්ශකයේ සහිතව එම මූලික මාන සංකේතයේ තියෙනවා කියලා. ගානේ අයිඩියා එක. මාන සංයෝජනයක් තුල මූලික මාන සංකේතයක් මාන සංයෝජනයක් තුළ මූලික මාන සංකේතයක් නොමැතිනම් මාන සංයෝජනයක් තුළ මූලික මාන සංකේතයක් නොමැතිනම් ශුන්‍ය දර්ශකයේ සහිතව එම මාන සංකේතය ශුන්‍ය දර්ශකයේ සහිතව එම මාන සංකේතය එහි ඇති බව ශුන්‍ය දර්ශකයේ සහිතව එම මාන සංකේතයේ එහි ඇති බව සැලකිය යුතුය. එහෙමනම් මේ පැත්තේ m වල තියෙන බිඳුව කියන දර්ශකය සමානයි x ධන y. එතකොට බිඳුව සමානයි x ධන y. මේකෙන් වානේ කැමති x ඕනනම් x උක්ත කරන්න පුළුවන්, y ඕනනම් y උක්ත කරන්න පුළුවන්. මම මෙතනින් y උක්ත කරගන්නම්. එහෙනම් y සමානයි ඍණ x කියලා මට සම්බන්ධයක් එනවා. මම
මම මේක අංක 1 කියලා කියනවා. ඊට පස්සේ L වල දර්ශක සමාන කිරීමට ගියොත් L වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ L වල දර්ශකය 3යි. දකුණු පැත්තේ L වල දර්ශකය 2යි. y ධන z. එතකොට මම ගාව වෙන සමීකරණ නැහැ. එහෙමනම් y ධන z සමානයි 3යි. මේක 2. මම අනිත් පැත්තට ලියුවේ. ඊට පස්සේ t වල දර්ශක සමාන කරනවා. t වල දර්ශක සමාන කරනවා. t වල දර්ශක සමාන කිරීම. t වල දර්ශක සමාන කළොත් වම් පැත්තේ තියෙනවා ඍණ 4. දකුණු පැත්තේ තියෙනවා x ධන 2යි z. අන්න x කියන්නේ ඍණවයිනේ. අපිට මේක අනිත් පැත්තට ගන්න පුළුවන්. මෙහෙම උත්ත කරගත්තොත් x උත්ත කරගමු. x සමානයි ඍණවයි. x තියාගත්තොත් මේක මේ පැත්තට එනවා. x කියන්නේ ඍණවයි කියන එක x වෙනුවට ඍණවයි මෙතන ආදේශ කළොත් ඍණ 4 සමානයි ඍණවයි ධන 2යි. මම මේක අනිත් පැත්තට ගෙනල්ලා මෙහෙම ලියනවා. ඍණවයි ධන 2යි z සමානයි ඍණ 4යි. මේක තුන්වෙනි සමීකරණය. දැන් දෙවෙනි සමීකරණයේ තියෙන්නේ y සහ z. තුන්වෙනි සමීකරණයේ තියෙන්නේ y සහ z. මේක හදාගන්න මම මොකද කරන්නේ? දෙවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි එකතු කරනවා. දෙවෙනි සමීකරණයට තුන්වෙනි සමීකරණය එකතු කරනවා. දෙවෙනි සමීකරණයේ තියෙනවා පුතේ y ධන z. තුන්වෙනි සමීකරණයේ තියෙනවා ඍණ y ධන 2යි z. දෙවෙනි සමීකරණයේ තියෙනවා 3යි කියලා. හතරවෙනි සමීකරණයේ තියෙනවා ඍණ 4යි කියලා. මේ ධන වයිට ඍණ වයි සුළු වෙනවා. z ධන 2යි z කියන්නේ 3යි z. ධන 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1යි. එහෙනම් z ගේ අගය මට ලැබෙනවා z සමානයි ඍණ 1යට 3යි. ඔව් z ගේ අගය ඍණ 1යට 3යි කියලා හොයාගන්න. z ගේ අගය ඍණ 1යට 3යි කියලා හොයාගත්තා නම් ඒක මම දෙකට ආදේශ කරනවා. මොකද්ද කරන්නේ? දෙකට ආදේශ කරගන්නවා. දෙකට ආදේශය. දෙකේ තියෙන්නේ කොහොමද? y ධන z. z කියන්නේ ඍණ 3න් එකයි. z කියන්නේ ඍණ 3න් එකයි සමානයි 3ට. මේකත් එහා පැත්තට යනවා. y සමානයි 3 ධන 3න් එකයි. ඔබ භාග සංඛ්‍යා හොඳින් දන්නවා. 3 3 9යි 9 ධන 1යි කියන්නේ 10යි. එහෙනම් y කියන්නේ 10 බෙදීම 3යි. y 10 බෙදීම 3යි. y 10 බෙදීම 3ක් වෙනවා නම් x සමානයි ඍණ y නිසා x සමානයි ඍණ y නිසා ඍණ 10 බෙදීම 3යි. x කියන්නේ ඍණ 10 බෙදීම 3යි. මේ ගාන ටිකක් සංකීර්ණයි. හේතුව තමයි දකුණු පස යම් මාන සංකේතයක් සැලකුවොත් ඒ මාන සංකේතයේ යම් මාන සංකේතයක දර්ශකයට නොදන්නා පද දෙක බැගින් තියෙනවා. ඒක නිසා දර්ශක සමාන කිරීමෙන් ලැබෙන බීජීය සමීකරණ සමගාමී ආකාරයට විසඳලා තමයි උත්තර ගන්න ඕනේ. අපි එහෙම වෙන්න හේතුව ලියමුද? ලියන්න. දකුණු පස යම් මාන සංකේතයක් සැලකූ විට දකුණු පස
යම් මාන සංකේතයක් සැලකූ විට එහි දර්ශකය තුළ දකුණු පස යම් මාන සංකේතයක් සැලකූ විට එහි දර්ශකය තුළ නොදන්නා පද දෙක බැගින් පවතී. නොදන්නා පද දෙක බැගින් පවතී. එබැවින් මානවල දර්ශක සමාන කිරීමෙන් ලබා ගන්නා සමීකරණවලද මානවල දර්ශක සමාන කිරීමෙන් ලබා ගන්නා සමීකරණවලද නොදන්නා පද දෙක බැගින් පවතී. එම නිසා එම සමීකරණ සමගාමී ලෙස විසඳීමෙන් පිළිතුරු සෙවිය යුතුය. මේ ගාන සටහන් කරගන්න. මේ කරන ක්‍රමයට කියන්නේ මොනවද කරනවා කියලාද? මාන විශ්ලේෂණය කරනවා කියලා. මාන පරීක්ෂා කරලා එක එක්කෙනා වෙන වශයෙන් අරගෙන අධ්‍යයනය කරනවාට කියනවා මාන විශ්ලේෂණය කිරීම. right. 39 වෙනි ගැටලුවත් ඉවරයි. 40 වෙනි ප්‍රශ්නයට යන්න. L3 තීරණයක 40 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 40. අපි ප්‍රශ්නාංක 40ට යමු. L3 තීරණයක සමානයි L ගේ x. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ තියෙනවා ml ඍණයක තීරණයකේ මෙන්න මෙතන බලන්න. ml ඍණයක තීරණ එකේ y. ඊගාවට තියෙනවා ml ඍණ දෙක තීරණ දෙකේ ml ඍණ දෙක තීරණ දෙකේ z. දැන් නම් ටිකක් ඇඬෙන ගතියට තියෙනවා. මොකද්ද? L3 තීරණයක සමානයි L ගේ x. ml ඍණයක තීරණයක y. ml ඍණ දෙක තීරණ දෙක z. එතකොට මේ ප්‍රශ්නේ මම කියන්නේ දකුණු පස එක් මාන සංකේතයක් එක් ස්ථානයක පමණක් පවතින ලෙසට සුළු කරලා නැහැ. එහෙනම් දර්ශක සමාන කිරීමට පෙර දකුණු පස එලෙස සුළු කරගන්න ඕනේ. ලියමු. දකුණු පස එක්මාන සංකේතයක් එක් ස්ථානයක පමණක් පවතින ලෙස. දකුණු පස එක්මාන සංකේතයක් එක් ස්ථානයක පමණක් පවතින ලෙස.
සුළු කර නොමැත. සුළු කර නොමැත. එබැවින් දර්ශක සමාන කිරීමට පෙර එම සුළු කිරීම සිදු කළ යුතුය. දර්ශක සමාන කිරීමට පෙර එම සුළු කිරීම සිදු කළ යුතුය. අපි බලමු දැන් අර මාන සංයෝජනයක් කොටු වරහණක් තුල දාලා දර්ශකයේ වරහණට දාලා තියෙන නිසා ඒ දර්ශකය වරහණ තුල වූ හැමෝටමයි තියෙන්නේ. ඒකක් කියන්නද නෑ. මාන සංයෝජනය කොටු වරහණක් තුල දක්වා මාන සංයෝජනය කොටු වරහණක් තුල දක්වා දර්ශකය වරහණට යොදා ඇතිනම් දර්ශකය වරහණට යොදා ඇතිනම් දර්ශකය වරහණ තුල වූ සෑම මාන සංකේතයකට දර්ශකයේ වරහණ තුල වූ සෑම මාන සංකේතයකටම අයත් වේ. දර්ශකයේ වරහණ තුල වූ සෑම මාන සංකේතයකටම අයත් වේ. හොඳයි. එනනම් බොහොම පරිස්සමෙන් දැන් සුළු කිරීමේ ක්‍රියාවලියට යනවා. උදේ කවදාකවත් කුලප් වෙලා කලබල වෙලා ගණන් හදන්න බෑ. ඒක නිසා කුලප් වෙන්නත් එපා කලබල වෙන්නත් එපා. ඔන්න LX මේක ඇතුලේ තියෙන මේ ටික සුළු කර ගන්නවා. M ගේ y L ගේ ඍණ y T ගේ ඍණ y. right. හරිනේ? ඊගාව එක්කෙනා සුළු කර ගන්නවා. ඊගාව එක්කෙනා යන්නේ මෙහෙමයි. M ගේ z L ගේ ඍණ 2යි z T ගේ ඍණ 2යි z. මම මොකක්ද කරේ? අර මාන සංයෝජනයේ කොටු වරහණ තුන දාලා වරහණට දර්ශකය දාලා තියෙන නිසා වරහණට දාපු දර්ශකය වරහණ ඇතුලේ හැමෝටම අයිති නිසා ඒ අයිතිය ලියුවා. එහෙමනම් L3 T ඍණ 1. මෙතනින් මම ගන්නවා M my එකක් තියෙනවා MZ එකක් තියෙනවා. එතකොට my වැඩි කිරීම MZ කියන්නේ M ගේ my වැඩි කිරීම MZ දර්ශක එකතු වෙනවා y ධන z. ඊගාවට L ගැන කතා කරනවා. මෙතනින් x තියෙනවා. මෙතනින් එනවා ඍණ y. මෙතනින් එනවා ඍණ 2යි z. ML දැන් බලනවා t ගැන මෙතන තියෙනවා t ගේ ඍණ y ඍණ 2යි z. මේ සමීකරණය ඔන්න යන්තම් දකුණු පස එකමාන සංකේතයක් x ස්ථානයක පමණක් පවතින ලෙසට සුළු කරගත්තා. දකුණු පස එකමාන සංකේතයක් x ස්ථානයක පමණක් පවතින ලෙසට සුළු කෙරුවා. වම් පස එකමාන සංකේතයක් x ස්ථානයක පමණක් පවතින ලෙසට සුළු කෙරුවා. එහෙනම් දැන් අපිට මාන සංකේත තෝරාගෙන දර්ශක සමාන කිරීමේ ක්‍රියාවලියට යන්න පුළුවන්. හැබැයි මේ මාන සංකේතවල දර්ශක බලපුවාම මට ඇඬෙනවා. ඇයි යම් දකුණුපස යම් මාන සංකේතයක් තෝරාගත්තොත් ඒ දර්ශකය තුළ නොදන්නා පද සමහර විට 2යි සමහර විට 3යි. එහෙනම් මට සිදු වෙනවා මෙතනින් සමගාමී සමීකරණ 3ක් හදාගෙන ඒවා සමගාමී ආකාරයට විසඳන්න. ඉස්සරහා සමීකරණ 3 හදාගන්නකො.
m වල දර්ශක සමාන කිරීම. m වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ m වල දර්ශකය පේන්නේ නැහැ. මම කියනවා යම් මාන සංකේතයක මූලික මාන සංකේතයක් මාන සංයෝජනයක මූලික මාන සංකේතයක් නොමැතිනම් එම මාන සංකේතයේ ශුන්‍ය දර්ශකයේ සහිතව ඒ පැත්තේ තියෙනවා. එහෙනම් m වල තියෙන බිඳුව සමානයි y ධන z. මම මේක එකයි කියලා කියනවා. ඊට පස්සේ l වල දර්ශක සමාන කරනවා. l නේ l වල දර්ශක සමාන කරනවා. l වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ l වලට තියෙන්නේ 3 කියන දර්ශකය. දකුණු පැත්තේ තියෙනවා මෙන්න මේ බලියම x ඍණ y ඍණ 2 z. මේක 2 කියලා අපි නම් කරගන්නවා. ඊට පස්සේ p වල දර්ශක සමාන කිරීම. p වල දර්ශක සමාන කරොත් මේ පැත්තෙන් එනවා ඍණ 1 සමානයි ඍණ y ඍණ z. ඍණ 2 z. ඍණ y ඍණ 2 z. මේ මුළු සමීකරණේ හැමෝටම ඍණ ලකුණු තියෙන නිසා ඒකයින් වෙනවා 1 සමානයි y ධන 2 z. මෙන්න තුන්වෙනි සමීකරණය. දැන් මේවා විසඳනවා කියන එක ලේසි නෑ. මම පළවෙනි සමීකරණය ලියනවා පැත්ත මාරු කරලා y ධන z සමානයි බිඳුව. ඔන්න ඒක. දෙවෙනි සමීකරණය ලියනවා x ඍණ y ඍණ 2 z සමානයි 3යි කියලා. ඔන්න දෙවෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය ලියනවා y ධන 2 z සමානයි y ධන 2 z සමානයි 1යි කියලා. ඕන් තුන්වෙනි සමීකරණය. මේක දිහා මුලින් බලපුවාම මට පොඩි හිනාවක් යනවා. පළවෙනි සමීකරණයේ y ධන z, දෙවෙනි කොහොමද y ධන z? එහෙනම් තුන්වෙනි සමීකරණයේ y ධන z. එහෙනම් මම කරන්නේ තුන්වෙනි සමීකරණය කොහොමද ලියන්නේ? තුන්වෙනි සමීකරණයෙන් අපි තුන්වෙනි සමීකරණය ලියමු. ආපහු ලියගමු එක ළඟින් y ධන 2z සමානයි 1යි. මේ තුන්වෙනි සමීකරණය y ධන z සමානයි 0යි. මේ පළවෙනි සමීකරණය. මම කියන තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. y ගෙන් y අඩු කරනවා. y ල නැතු වෙනවා. 2z ගෙන් z අඩු කරනවා. z කියනවා. එකෙන් බිඳුවක් අඩු කරනවා 1යි. ඕම් එහෙනම් මම ගත්තා z සමානයි 1යි. z සමානයි 1යි. z සමානයි 1යි. ඊට පස්සේ z සමානයි 1 එකට ආදේශ කරගමු. එකට ආදේශයේ බිඳුව සමානයි y ධන z කියන්නේ 1යි. මේක මේ පැත්තට ආවොත් y සමානයි ඍණ 1යි. y කියකියක් දන්නවා z කියකියක් දන්න නිසා අපි දෙකට ආදේශ කරගමු. දෙකට ආදේශයෙන් දෙකේ වම් පැත්තේ තියෙන 3 සමානයි x මම දන්නේ මේ සමීකරණයේ තිබ්බ ඍණ ලකුණ වරහන් ඇතුලේ y කියන්නේ ඍණ 1යි. ඍණ 2යි z ගේ අගය 1යි නේ. එනම් 3 සමානයි
x ධන 1 ඍණ 2යි. මේක සුළු වෙනවා 3 සමානයි x ධන 1 ඍණ 2යි කියන්නේ x ඍණ 1යි. ඒතර 3 සමානයි x ඍණ 1 නම් x සමානයි 4. x සමානයි 4. අපි හොයාගත්තා y ගේ z ගේ තමයි ඉස්සරහම හොයාගත්තේ. ඊට පස්සේ y ගේ හොයාගත්තා z ගේ 1යි y ගේ ඍණ 1යි x ගේ 4යි. මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ මාන විශ්ලේෂණ ක්‍රමය. වද මාන විශ්ලේෂණ ක්‍රමය. මාන විශ්ලේෂණ ක්‍රමය කරන විදිය මට චුට්ටක් කියලා දෙන්න. මාන සමීකරණයක දර්ශක නීති පාවිච්චි කරලා මාන සමීකරණයක වම් පස එක මාන සංකේතයක් x ස්ථානයක දකුණු පස එක් මාන සංකේතයක් x ස්ථානයක පවතින දිශට සකස් කරනවා. යම් මාන සංකේතයක් තෝරාගෙන මාන සමීකරණේ වම් පස එම මාන සංකේතයේ දර්ශකය දකුණු පස එම මාන සංකේතයේ දර්ශකයට සමාන වෙන්න ඕනේ. මේව සමාන කිරීමෙන් අපිට සම්බන්ධයක් ලබා ගන්න පුළුවන්. මේ සමස්ත ක්‍රියාවලියට කියන්නේ මාන විශ්ලේෂණ ක්‍රමය කියලා. right. 40 වෙනි ප්‍රශ්නයට එනකම් මම සාකච්ඡා කළා. මම ඊගාවට අත ගන්න හදන්නේ ටිකක් බැලෑරුම් මාතෘකාවකට. මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම. මේ සමීකරණ කියන්නේ මොනවද කියලා විස්තර කරලා ඉන්න ඕනේ. මාන විශ්ලේෂණයෙන් ඒවා හදන්නේ කොහොමද කියලා දෙන්න ඕනේ. ඉස්සර අපේ මේ සමීකරණ කියන්නේ මොනවද කියන එක ලියාගෙන ඉමුද මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම කියන මාතෘකාව යටතේ right. ලියන්න. භෞතික විද්‍යාත්මක සිදුවීමකදී භෞතික විද්‍යාත්මක සිදුවීමකදී සිදුවීම හා සම්බන්ධ යම් භෞතික රාශියක් අනිකුත් භෞතික රාශි මත රඳා පවතින ආකාරය ගණිතමය ලෙස ඉදිරිපත් කළ හැක. අනිකුත් භෞතික රාශි මත රඳා පවතින ආකාරය ගණිතමය ලෙස ඉදිරිපත් කළ හැක. එය භෞතික විද්‍යාත්මක සමීකරණයක් හෙවත් භෞතික විද්‍යාත්මක සමීකරණයක් ලෙස හඳුන්වයි. භෞතික සමීකරණයක් ලෙස හඳුන්වයි. මාන විශ්ලේෂණ ක්‍රම භාවිතයෙන්ද එවැනි සමීකරණ ගොඩනැගිය හැක. මාන විශ්ලේෂණ ක්‍රම භාවිතයෙන්ද එවැනි සමීකරණ
ගොඩ නැගිය හැකියි. මාන විශ්ලේෂණ ක්‍රම භාවිතයෙන්ද එවැනි සමීකරණ ගොඩ නැගිය හැකියි. එවැනි සමීකරණ ගොඩ නැගිය හැකියි. ඒ සඳහා පහත පියවර අනුගමනය කළ යුතුය. 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 right. එතන මුදේ පියවර 6ක් තියෙනවා. ඔය පියවර ටික ලියන්න කලින් දැන් ඔක ඔහේ ලියාගෙන ගියාට වැඩක් නැහැ. මම එක ගානක් අරගෙන ගාන හදලා ඊට පස්සේ ගාන පාවිච්චි කරලා අනුගමනය කළ පියවර ටික කියලා දෙනවා. මම ඉස්සෙල්ලාම ගන්නවා 46 වෙනි ප්‍රශ්නය. හොඳින් බලාගෙන ඉන්න 46 වෙනි ප්‍රශ්නේ මම හදනවා. ඔයා ලියන්න එපා. ඊට පස්සේ ගාන හදලා ඒ කරපු දේවල් ටික දිහා බලලා පියවර ටික ලියලා ඊට පස්සේ 41 වෙනි ප්‍රශ්نين පටන් අරගෙන ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට යන්න. ප්‍රශ්නේ කියන්නේ සරල අවලම්බයට ආවර්ත කාලය t අවලම්බයේ දිග l හා අවලම්බයේ දෝලනය වන ස්ථානයේ ගුරුත්වාකර්ෂණය g මත රඳා පවතී. එතකොට ප්‍රශ්නේ කියනවා සරල අවලම්බය. උදේ මේ සරල අවලම්බයක් කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද බට්ට ඔරලෝසු? බට්ට ඔරලෝසු වල තියෙන්නේ අර එහාට මෙහාට දෝලණය වෙන එකක් නේ. අන්න ඒ විදිහට කුඩා ස්කන්ධයක් ලණුවක ගැට ගහලා ඔය විදිහටම දෝලණය වෙන්න සැලැස්සුවොත් ඒ සැකසුමද අපි කියනවා සරල අවලම්බයක්. මේ තියෙන්නේ මොන සරල අවලම්බයක් නේද? මේ තියෙන්නේ ආධාරකය ලණුවක ගැට ගහලා ඉන්නලා තියෙන ස්කන්ධය. මේක මෙහෙම එහාටයි මෙහාටයි යනවා. අපි භෞතික විද්‍යාවේ එහාට මෙහාට යනවා කියන්නේ ඒකට කියන්නේ දෝලණය වෙනවා. දෝලණය වෙනකොට සම්පූර්ණ වටයක් ගිහින් එන්න ගතවන කාලයට කියනවා ආවර්ත කාලය. එහෙනම් මේ ආවර්ත කාලය රඳා පවතිනවලු එක මේ අවලම්බයේ ඉඳලා තියෙන ලණුවේ දිග සිම්පල් l. දෙවෙනි කාරණාව තමයි මෙම ස්ථානයේ ගුරුත්වාකර්ෂණය. දර ආවර්ත කාලයට අපි පාවිච්චි කරන්නේ කැපිටල් T කියන සංකේත අක්ෂරය. ගුරුත්වාකර්ෂණයේ සිම්පල් G කියන අක්ෂරය. මේ ගුරුත්වාකර්ෂණයේ G දාන්නේ නැහැ ළමයි. ගුරුත්වාකර්ෂණයේ G කියන සංකේතය මගින් නිරූපණය කරනවා. ඊට පස්සේ අවලම්බයේ දිග නිරූපණය කරන්න මම සිම්පල් L කියන සංකේතය පාවිච්චි කරනවා. මට සමීකරණය හදන්න ඕනේ කාටද? අවලම්බයේ ආවර්ත කාලය. ඒතර ආවර්ත කාලයේ t සඳහා සම්බන්ධයක් නොදන්නා දර්ශකය දා ගොඩනගන්න. ඒතර උත්තර වෙන්න ඕනේ ආවර්ත කාලය t සමානුපාතිකයි lx gy. මම මේ කරපු දේ වාට තේරුන්නේ නැහැ. මම පියවරෙන් පියවර කියනවා මේ වැඩේ කරන එක දිහා බලාගෙන ඉන්න. ආවර්ත කාලයේ රඳා පවතින සියලු දේ මම ලියලා තියෙන්නේ. එහෙනම් මේ සමානුපාතික ලකුණ සමීකරණයක් වඩපත් කරනවා k කියලා නියතයක් දාලා. lx gy. ඒකත් එක්කම යා ලියනවා t රඳා පවතින සියලු සාධක දකුණු පැත්තේ තිබුණු නිසා වරහන් ඇතුලේ මෙතන ලියනවා මොකද්ද? වරහන් ඇතුලේ ලියනවා k අනුමාන නොමැති නියතයක් කියලා. කොහොමද? අපි මේ ඉඳ වදින්න ගත්තේ t සමානුපාතිකයි lx gy t සමානයි k වාරයක් lx gy.
බලාගෙන ලියන්නේ මොකද්ද? කියනු මාන නොමැති දෙයක්. එහෙම ලියන්න පුළුවන් අර බලාපොරොත්තු වෙන සියලු සාධක නිර්වාණ. කියනු මාන නොමැති නියතේ. කියන්නේ මාන නොමැති නියතය. අන්න දරුවෝ දැන් සමීකරණය හදලා ඉවරයි. මේ සමීකරණයේ සත්‍ය නම් ඒක මාන වශයෙන් සත්‍ය වෙන්න ඕනේ. ඔයා හොඳින් බලාගෙන ඉන්නවා ජීවිතේ කවදාකවත් මේ මාන විශ්ලේෂණයේ සමීකරණ හැදුවේ නැහැ. මම මේ ඔයාලට බලා ගන්න ගානක් හදනවා. ඒක ගාන හදලා තමයි සතහන ලියන්නේ. මේ කරන දේ තේරුම් ගන්න. මේ සමීකරණයේ සත්‍ය නම් වඩම කියලා දීලා තියෙනවා භෞතික සමීකරණයක් සත්‍ය නම් ඒක දිහා බලාගෙන මාන සමීකරණයක් හදන්න පුළුවන්. කොහොමද කියන්නේ? ඉහත සමීකරණය සත්‍ය නම් එය මාන වශයෙන්ද සත්‍ය වේ. මොකද කිව්වේ? මේ සමීකරණයේ සත්‍ය නම් ඒක මාන වශයෙන් සත්‍යයි. අන්න මේක දිහා බලාගෙන මම මාන සමීකරණයක් ගන්නවා. L කියන්නේ කාලය මාන කැපිටල් T. K කියන්නේ මාන නැති නියතයක් එයාව අමතක කරලා දැම්මා. L කියන්නේ දිගේ මාන L. G කියන්නේ තරණයේ මාන කටපාඩම් LT ඍණ 2 එයාගේ y කියන දර්ශකය. මෙතන y නෙතිුනේ. අන්න දැන් අපිට මාන සමීකරණයක් ලැබිලා තියෙනවා. මේක විශ්ලේෂණය කරන්න කලින් දර්ශක නීති පාවිච්චි කරලා එක් සංකේතයක් එක තැනක විතරක් පවතින ලෙස සුළු කරන්න ඕනේ. Lx වැඩි කිරීම මේ y ලටත් අයිති ly වැඩි කිරීම දර්ශකයක දර්ශකයක් කියන්නේ දර්ශක දෙක ගුණ වෙනවා ඍණ දෙක වාරයක් වෙනවයි කියන්නේ ඍණ 2යි. t සමානයි l ගේ x වැඩි කිරීම l ගේ y කියන්නේ දර්ශක එකතු වෙනවා x තමයි වාරයක් t ගේ ඍණ 2යි. ඔන්න මේ විශ්ලේෂණය කිරීමේ සුදුසු මට්ටමට මෙයාව සකස් කරගන්නවා. එනමම ලියනවා ඉස්සරහා t වල දර්ශක සමාන කරනවා. t වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ t වල දර්ශකය 1යි දකුණු පැත්තේ t වල දර්ශකය ඍණ 2යි. දෙකෙන් බෙදෙනවා y සමානයි ඍණ භාගය. ඉවරයි. දැන් L වල දර්ශක සමාන කරනවා. මේ මාන විශ්ලේෂණ ක්‍රියාවලිය. L වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ L වල දර්ශකය බිඳුවයි දකුණු පැත්තේ x ධන y. බිඳුව සමානයි x y කියන්නේ ඍණ භාගය කියලා අපි බාරගත්තා. එහෙනම් x සමානයි ධන භාගය. ඔන්න මාන විශ්ලේෂණ ක්‍රමයෙන් දර්ශක ටික හොයාගත්තා. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් දර්ශක ටික හොයාගත්තා නම් ඒවල සමීකරණේ ආදේශ කරනවා. කොහොමද මට සමීකරණය එන්නේ? මේවා ටික ගෙනිලා මෙතනින් ලියුවහම t සමානයි k වාරයක් l ගේ x කියන්නේ භාගයට g ගේ y කියන්නේ ඍණ භාගයට. සාමාන්‍ය සමීකරණ වල ක්‍රමයක් නැහැ පුතේ ඍණ දර්ශක තියෙන. එහෙනම් මේ ඍණ දර්ශක ධන දර්ශක කරන්න ඉර යකට ගන්න වෙනවා. k වාරයක් l ගේ භාගය බෙදීම g ගේ භාගය. දැන් මේ භාගය කියන එක l ටත් අයිති g ටත් අයිති. ඒක නිසා අපි ලියනවා t සමානයි k වාරයක් l බෙදීම g වරහණක් දාලා භාගය. ඇයි මේ භාගයේ l ටත් අයිති g ටත් අයිති?
දැන් අර භෞතික විද්‍යාවේ නිකන් වර්ගමූලය තියෙනවා නම් ඒක ස්ටයිල් එකට ලියනවා වාද්‍යපලේ නැතුව වර්ගමූල සංකේතය දාලා. k වාරයක් l බෙදීම ජීවල මූලය. මේ k ගේ අගේ සමානුපාතික නියතයේ අගේ කවදාකවත් හොයන්න බෑ. අපිට දුන්නොත් k සමානයි 2යි පයි බව d ඇතිනම් එම d නම් අපි ලියනවා t සමානයි 2π l බෙදීම ජීවල මූලය. මෙන්න මේක තමයි ආවර්ත කාලයෙන් වෙන සූත්‍රය. දැන් මට පතුරු යන්න බයිනවා. මෙලෝ මකුලක් තේරුන්නේ නැහැ. මම පිළිගන්නවා. ඇයි ඒ ජීවිතේ පළවෙනි වතාවට මාන විශ්ලේෂණයෙන් සමීකරණ හදන හැටි බලාගෙන හිටියා. ඒක ග්‍රීක වගේ. ඔයා දන්නේ නැහැ මම මේ මම ඉගෙන ගන්න කාලේ මේ මාන විශ්ලේෂණය දිහා බලාගෙන හිටපුවාම මට හිතුණා මේක ජීවිතේ කවදාකවත් මට ඉගෙන ගන්න බැරුව යයි කියලා. ඇයි මේ හින සංකීර්ණ ක්‍රියාවලියක් එකපාර කරගෙන ගියාම ඔයාගේ පුංචි මොලේට ඔබ දාගන්න බෑ. ඒක නිසා අපි පියවරෙන් පියවර ලියලා පුංචි ගණන් වලින් පටන් අරගෙන ටිකින් ටික හදලා මේක හොඳට හුරු කරගන්න. මේක පුංචි කාලේ O level පන්තියේ සාමාන්‍ය පෙළ පන්තියේ මාන සහ මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම කියලා දෙයක් නැහැ. ඔය ජීවිතේ පළවෙනි වතාවට මේක ඉගෙන ගන්න අද මේක බලාගෙන හිටියා කියලා ඔයාලට තේරුනේ නැහැ. ඒක මම හොඳින් දන්නවා. මේක බලාගෙන හිටියට තේරුන්නේ නැහැ. අපි ඉස්සරහාම මේකේ සටහන පුරවගමු. සටහන පුරවලා පියවරෙන් පියවර කියවන ගමන් අපි මේ වැඩේ කරමු. ඊට පස්සේ ගණන් හදන්න පටන් අරගෙන ටික වෙලාවක් ගියාම ඔයා කියනවා දැන් මට දැන් නම් මේක තේරෙනවා. එහෙනම් පහත පියවර අනුගමනය කළ යුතුයි කියලා කිව්වනේ. පළවෙනිම පියවර මේක. ඒ භෞතික විද්‍යාත්මක සිදුවීම රූප සටහනක අදිනවා. රූප සටහනක ඇඳලා ඒකේ පාවිච්චි කරන භෞතික රාශි වලට යොදන සංකේත ඒ රූප සටහනේ පෙන්වනවා. එහෙනම් පළවෙනි පියවර ලියන්නත් මම සලකනු ලබන මේ පළවෙනි පියවරයි ලියන්නේ සලකනු ලබන සිද්ධිය රූප සටහනක් මගින් දක්වා සලකනු ලබන සිද්ධිය රූප සටහනක් මගින් දක්වා සලකනු ලබන සිද්ධිය රූප සටහනක් මගින් දක්වා සමීකරණවලදී සලකනු ලබන සිද්ධිය රූප සටහනක් මගින් දක්වා සමීකරණවලදී ඒ භෞතික රාශිය සමීකරණවලදී ඒ භෞතික රාශිය නිරූපණය කිරීමට සමීකරණවලදී ඒ භෞතික රාශිය නිරූපණය කිරීමට යොදා ගන්නා සංකේත අක්ෂර සටහනේ දැක්විය යුතුය. යොදා ගන්නා සංකේත අක්ෂර සටහනේ දැක්විය යුතුය. යොදා ගන්නා සංකේත අක්ෂර සටහනේ දැක්විය යුතුය. ඒ කියන්නේ මෙන්න මේ විදිහට රූප සටහනක් ඇඳලා ඒ සංකේත දිග නිරූපණය කරන සිම්පල් L ආවර්ත කාලයේ කැපිටල් T ගුරුත්වාකර්ෂණයේ සිම්පල් D ආදී ලෙස රූප සටහන සංකේත දෙක ලකුණු කරලා පෙන්වන්න කියලා කියන්නේ. ඔන්න පළවෙනි පියවර පැහැදිලි. 2 සමීකරණයේ උක්ත විය යුතු පදය සමීකරණයේ උක්ත විය යුතු පදය වම් පසද සමීකරණයේ උක්ත විය යුතු පදය වම් පසද අනෙකුත් පද උක්ත විය යුතු පදය වම් පසද අනෙකුත් පද ගුණිතයක් ලෙස
දකුණු පසද අනිකුත් පද ගුණිතයක් ලෙස දකුණු පසද පවතින ලෙස දකුණු පසද පවතින ලෙස සමානුපාතික ලකුණ භාවිතයෙන් ලිවිය යුතුය. සමානුපාතික ලකුණ භාවිතයෙන් සම්බන්ධ කළ යුතුය. සමානුපාතික ලකුණ භාවිතයෙන් සම්බන්ධ කළ යුතුය. සමානුපාතික ලකුණ භාවිතයෙන් සම්බන්ධ කළ යුතුය. එතකොට මේකේ බලන්න සමීකරණය ගොඩනගන්න කියන්නේ ආවර්ත කාලයට ආවර්ත කාලයේ සෙවීම සඳහා සම්බන්ධයක් ගොඩනගන්න කිව්වනම් වම් පැත්තේ ආවර්ත කාලය උද්ද වෙන්න ඕනේ. දකුණු පැත්තේ අනිත් පද ಗುಣ කිරීමක් ලෙසයි තියෙන්නේ. මෙතන ಗುಣ කිරීමේ ලකුණ නොලිව්වට එතන ಗುಣ කිරීමේ ලකුණක් තියෙනවා. හැබැයි මෙන්න මේ පියවර ටික මම කිව්වේ නෑ. එහෙනම් තුන්වෙනි එකත් කොහොමම ලියලා ඉන්න. ඉහත සම්බන්ධයේ දකුණු පස ඇති සෑම පදයකටම සංකේත භාවිතයෙන් එකිනෙකට වෙනස්. නොදන්නා දර්ශකයා යෙදිය යුතුය. වම්පස පදයේ දර්ශකය එක ලෙස පවත්වාගත යුතුය. ඒ කියන්නේ මේ වම් පැත්තේ කෙනාගේ දර්ශකය හැමතිස්සෙම එකයි. දකුණු පැත්තේ අයට එකිනෙකට වෙනස් දර්ශක තියෙන්න ඕනේ. එක්කෙනෙකුට සමාන දර්ශක අපි දාන්න බෑ. එකම සංකේතය දෙන්නෙකුට දාන්න බෑ. එක එක්කෙනාට වෙනස් සංකේත තියෙන්න ඕනේ. right. ඔන්න පියවර 3 මෙතනට යනකම් හරි. හතරවෙනි පියවරේ කරන්නේ සමානුපාතිකතාවයේ සමීකරණයක් බවට පත් කරනවා. ලියන්න. සමානුපාතික නියතයක් යොදා සමානුපාතික සම්බන්ධය සමීකරණයක් බවට පත් කළ යුතුය. සියලුම රාශීන් දකුණු පස පවතී නම් සමානුපාතික නියතයට මාන නොමැති බව
සමානුපාතික නියතයට මාන නොමැති බව සඳහන් කළ යුතුය. එතකොට මේ අඩංගු වියද සියලුම රාශි දකුණුපස තියෙනවා නම් සමීකරණයේ තියෙන ඕනේ ඉතුරු සියලුම රාශි ටික දකුණුපස තියෙනවා නම් මේ නියතයට මාන නැහැ කියලා කියන්න ඕනේ. මෙතනට එනකන් මේ තියෙන්නේ මාන විශ්ලේෂණයේ කිසිවක් නෙමෙයි. මෙන්න මේ පියවර ටික ඔයා මම කියපු දේ කරන්න ඕනේ. ඉන් පස්සේ තමයි අපි මාන විශ්ලේෂණයට යන්නේ. ඊට පස්වෙනි එක භෞතික සමීකරණයේ භාවිතයෙන් මේකට කියන්නේ භෞතික සමීකරණය කියලා. භෞතික සමීකරණයේ භාවිතයෙන් මාන සමීකරණයක් ගොඩනගා භෞතික සමීකරණයේ භාවිතයෙන් මාන සමීකරණයක් ගොඩනගා එහි මාන විශ්ලේෂණයෙන් දර්ශක අගයන් සොයාගත යුතුය. භෞතික සමීකරණයේ දිහා බලලා මාන සමීකරණයක් හදලා මාන සමීකරණයේ මාන විශ්ලේෂණය කරලා දර්ශක අගයන් හොයාගන්න. අන්තිම 6 වෙනි පියවර. සොයා ගන්නා ලද දර්ශක අගයන් සහ සමානුපාතික නියතයේ දී ඇතනම් එහි අගයද ආදේශ කොට සමීකරණය සුපුරුදු ආකාරයට සකස් කළ යුතුය. Right. ඊට පැහැදිලි මේ පියවර ටික ඔන්න ලියාගත්තා. මම මේ බෝඩ් එකේ හදලා තියෙන දාන මකනවා. ඒක අපි පස්සුව හදනවා. වෙනි ප්‍රශ්නයට යන්න. වෘත්තයකින් අන්තර්ගත කරන ශේෂ්ඨඵලය A වෘත්තයේ අරය R මත පමණක් රඳා පවතී. right? මාන විශ්ලේෂණ ක්‍රමය ඇසුරෙන් මගින් වර්ගඵලය ඒ සඳහා ප්‍රකාශනයක් R ඇසුරෙන් ගොඩනගන්න සමානුපාතික නියතය පයි ලෙස ගන්න. මම දානවා ප්‍රශ්නාංක 41 හොඳින් බලාගෙන ඉන්න. මෙන්න වෘත්තය, මෙන්න යාගේ අරය R, මෙන්න ඔය කියන වර්ගඵලය. මම කිව්වා මේව රූප සටහනක් අඳින්න කියලා. රූප සටහන ඇඳලා සමීකරණේ පාවිච්චි කරන සංකේත ටිකක් ලියාගත්තා. කාටද ප්‍රකාශනය ගන්න කියන්නේ? වර්ගඵලයට. එනම් වර්ගඵලයේ නිරූපණය කරන සංකේතයේ වම් පැත්තේ උත්ත වෙන්න ඕනේ. අනිකුත් පද දකුණු පැත්තේ තියෙන්න ඕනේ. A සමානුපාතිකයි R ගේ x. හැබැයි ගානේ කියනවා ඒ වර්ගඵලයේ රඳාපවතින එකම එක සාධකයයි තියෙන්නේ. ඒ සාධකයේ අරය එනම් ඒක දකුණු පැත්තෙන් ලියන්න. සාධක දෙක තුනක් තිබ්බනම් තමයි ඒ ටික ලියන්නේ. එකයි තියෙන්නේ ඒක ලියන්න. මෙන්න සමානුපාතිකතාවයේ භාවිතා කරන ගණිතමය ලෙස ප්‍රකාශ කරා. එනම් ඒ සමානයි k වාරයක් අපි අන්තිමටම k ගානේ ආදේශ කරමු r වාරයක් x.
අපි හොඳටම දන්නවා වර්ගඵලයේ රඳාපවතින සියලු කාරණා ටික දකුණු පැත්තේ තියෙන නිසා මෙහි k අනු මාන නොමැති නියතයකි. k කියන්නේ මාන නොමැති නියතයක්. ඔබ මේවා ලියන්න ඕනේ. ඔන්න සමීකරණය 4 ඉවරයි පුතේ. දැන් මේ භෞතික සමීකරණය නොදන්නා දර්ශක තියෙනවා. ඒක හොයාගන්න තමයි අපි මාන විශ්ලේෂණ ක්‍රමය පාවිච්චි කරන්නේ. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් තමයි අපි ඒක හොයන්නේ. මාන විශ්ලේෂණ ක්‍රමයට යන්න නම් මේක දිහා බලාගෙන මාන සමීකරණයක් ගන්න ඕනේ. අපි කියනවා ඉහත සමීකරණය නිවැරදි නම් මේ සමීකරණය නිවැරදි නම් එය මාන වශයෙන්ද නිවැරදි වේ. ඊයන සමීකරණය හරිනම් ඒක මාන වශයෙන් නිවැරදි. ඒ කියන්නේ වර්ගඵලය. වර්ගඵලයේ මාන කියන්නේ L වර්ගය. කේට මාන නැහැ. R කියන්නේ දුරක්. එයාගේ x විදර්ශකය. අන්න දැන් අපි දන්නවා මේ තියෙන මාන සමීකරණය. මාන විශ්ලේෂණය කරලා මාන සංකේතවල දර්ශක සමාන කිරීමෙන් අපිට මේ සම්බන්ධය ගන්න පුළුවන්. මම කියනවා L වල දර්ශක සමාන කිරීම. වම් පැත්තේ L වල දර්ශකය 2යි දකුණු පැත්තේ L වල දර්ශකය x. මේ සොයා ගන්නා ලද අගයන් එක්ක මම යනවා. a සමානයි π මානයක් r ගේ x කියන්නේ 2යි. එහෙනම් a සමානයි π r වර්ගය. ඔබට සාමාන්‍ය පෙළ පන්තියේදී වෘත්තයක වර්ගඵලයකට සූත්‍රය π r වර්ගය කියලා දුන්නා. වෘත්තයක වර්ගඵලය π r වර්ගය කියලා දුන්නා. හැබැයි ඒක ආපු විදිහක් අපි කවදාවත් දැනගෙන හිටියේ නෑ. අන්න වෘත්තයක වර්ගඵලය a නම් a සමානයි π r වර්ගයේ සූත්‍රය අපේ මාන විශ්ලේෂණ ක්‍රම භාවිතයෙන් ගොඩනැගුවේ. මාන විශ්ලේෂණ ක්‍රමයේ භාවිතයෙන් තමයි මේක ගොඩනැගුවේ. එහෙනම් 41 කියලා ප්‍රශ්නාංකය දාන්න රූප සටහන අඳින්න අර සමානුපාතික විදියට සම්බන්ධ කරන්න වර්ගඵලයේ රඳාපවතින සියලු සාධක දකුණු පැත්තේ තියෙන නිසා k කියන කෙනාට මාන නැහැ කියලා කියන්නේ. එහෙනම් මේ විදියට හදාගන්නා භෞතික සමීකරණය සත්‍ය නම් ඒක මාන වශයෙන් නිවැරදි කියලා ඒක දිහා බලාගෙන මාන සමීකරණයක් හදාගන්න. මාන සමීකරණයේ මාන විශ්ලේෂණය කරලා දර්ශකයන් හොයන්න. හොයාගත්තු දර්ශකයන් සමානුපාතික නියතයගේ දීලා තියෙනවා නම් ඒකත් ආදේශ කරලා සමීකරණයේ සුපුරුදු ආකාරයට සකස් කරන්න. සටහන් කරගන්න මේක. ප්‍රශ්නාංක 42. 42 වෙනි ප්‍රශ්නේ කියන්නේ සරල රේඛීය මාර්ගයක ගමන් කරන ස්කන්ධයේ m වල වස්තුවක් මත ක්‍රියා කරන සම්පේක්ෂ බලය F නම් ඒ තරණය A. ප්‍රශ්නේ කොහොමද කියන්නේ සරල රේඛාවක චලනය වන වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය F රඳාපවතින්නේ වස්තු ස්කන්ධය M චලනය වන තරණය A මත පමණි. මාන විශ්ලේෂණ ක්‍රම මගින් සම්ප්‍රයුක්ත බලයේ F සඳහා ප්‍රකාශනය ස්කන්ධය M හා තරණය සිම්පල් A ඇසුරෙන් ගොඩනගන්න සමානුපාතික නියතය එක බව සලකන්න. එනම් මම කියපු පියවර ටික පළවෙනි පියවර රූප සටහනක් අල්ලලා සංකේත දෙක ලකුණු කරගත්තා. එහෙනම් F සමානුපාතිකයි mx ay
සම්ප්‍රේක්ෂක බලයේ රඳා පවතින සියලු සාධක මෙතන දකුණු පැත්තේ තියෙන නිසා k වාරයක් mx ay වරහන් අපි ලියනවා k අනු මාන නොමැති නියතය k අනු මාන නොමැති නියත යකි k කියන්නේ මාන නොමැති නියතය ඉහත සමීකරණය නිවැරදි නම් ඉහත සමීකරණය නිවැරදි නම් එය මාන වශයෙන්ද නිවැරදි වේ. මේක මාන වශයෙන් නිවැරදි නම් අපිට මාන සමීකරණයක් ගන්න පුළුවන්. මොකද්ද මාන සමීකරණය? මම මෙතන කියන්න F කියන්නේ බලයේ මාන mLT ඍණ 2 සමානයි කේන මාන නැහැ m කියන්නේ ස්කන්ධයේ මාන m a කියන තරණයේ මාන mT ඍණ 2 එයාගේ y වෙනි බල. එතකොට මේක විශ්ලේෂණය කිරීමට සුදුසු මට්ටමේ නෑ mLT ඍණ 2 සමානයි ඔන්න ma x මේ y කියන දර්ශකයේ Lටත් අයිති Tටත් අයිති L ගේ y T ගේ ඍණ 2යි y කොහොමද අපි කියන්නේ දර්ශකයක දර්ශකයක් නම් ඒ දර්ශක දෙක ගුණ වෙනවා mLT ඍණ 2 සමානයි මෙතනින් m x l y t ඍණ 2යි අපි ඉස්සරහම m වල දර්ශක සමාන කරමු m වල දර්ශක සමාන කිරීම m වල දර්ශක සමාන කරොත් වම් පැත්තේ m වල තියෙන්නේ 1යි දකුණු පැත්තේ තියෙන්නේ x එහෙනම් x සමානයි 1යි කියලා හොයාගත්තා ඊගොල්ලෝ අපි l වල දර්ශක සමාන කරනවා l වල දර්ශක සමාන කිරීම. L වල දර්ශක සමාන කරොත් වම් පැත්තේ L 1යි දකුණු පැත්තේ y. එහෙනම් y 1යි. දැන් ළමයි අහනවා T වල දර්ශක සමාන කරන්නේ නැද්ද? T වල දර්ශක සමාන කරන්නේ මොකක් හොයන්නද කියන්නේ? M වල දර්ශක සමාන කරන x හොයාගත්තා නම් L වල දර්ශක සමාන කරලා y හොයාගත්තා නම් දාලා තියෙන්නේ xy නොදන්නා පද දෙකක් නම් t වල දර්ශක සමාන කරලා ඍණ 2 සමානයි ඍණ 2y 1 සමානයි y කියනවා. එහෙනම් ආයෙමත් වෙන්නේ අර තමයි. නොදන්නා පද දෙකක් දාලා තියෙන නිසා අපිට අලුතෙන් අවශ්‍ය වෙන්නේ t ගේ දර්ශක සමාන කිරීමක් කරන්න. එතකොට එහෙම කළොත් පෙර උත්තරයක්මයි එන්නේ. ඒක නිසා x යාගයක් හෙව්වා y යාගයක් හෙව්වා එනම් කියනවා f සමානයි 1 වාරයක් m ගේ 1යි a ගේ 1යි. එහෙනම් f සමානයි m. අන්න නිව්ටන්ගේ නියමය සමීකරණය නිව්ටන්ගේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සමීකරණය මාන විශ්ලේෂණ ක්‍රමයෙන් අපි ගොඩනගනවා. චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ගණිතමය සමීකරණය f සමානයි m. ඔබ මේ සමීකරණය හැමදාම පාඩම් කරුවා f සමානයි m. හැබැයි කවදාකවත් මේක ඔප්පු කරන්න පුළුවන් ද බැයිද කියලා බැලුවේ නැහැ. ඔන්න අපි ජීවිතයේ පළවෙනි වතාවට f සමානයි m කියන සමීකරණය ඔප්පු කරනවා මොන ක්‍රමය පාවිච්චි කරනද? මාන විශ්ලේෂණ ක්‍රමය පාවිච්චි කරනවා. මම හිතනවා පුතේ ඔබට දැන් සෑහෙන වෙලාවක් අපි මේක කියලා දුන්නු නිසා ටිකක් වැඩිද කියලාත් හිතෙනවා. ඔන්න ගෙදරදී හදන්න මම ප්‍රශ්න කීපයක් දෙනවා. ඒවා හදන්න බැරි උනායි කියලා සියදිවි හානි කරගන්න එපා. හේතුව මේ ප්‍රශ්න ටික සේරම මම පන්තියේ සාකච්ඡා කරන්න ඕනේ. මම හැදුවේ
41 සහ 42 කියන ප්‍රශ්න දෙක පමණයි. 43 සිට 50 දක්වා වූ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒක නිසා අපිට කාල වේලාව ඉවර වෙන නිසා මම ඔතනින් අවසන් කරනවා. ඔබ උත්සාහ කරන්න වැරදුනා කියලා කිසිම ගැටලුවක් නැහැ. ලබන සතියේ ඊගාව වීඩියෝ මාලාවෙන් මම 43 වෙනි ප්‍රශ්නයේ සිට 50 දක්වා වූ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඊගා සිද්ධාන්ත කොටස පටන් ගන්නවා. එhmenan උත්සාහ කරන්න ජීවිතයේ පළවෙනි වතාවට මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම කියන එක ඉගෙන ගත්තේ අද. ඒක නිසා ඒක හොඳින් කියවන්න. බැරි මොනවා හරි දෙයක් තියෙනවා නම් අපේ ගෲප් එකට දාන්න. මෙන්න මේ කොටස් තේරුන්නේ නැහැ කියලා. මම ඊගා සතියේ පාඩම් පටන් ගන්නකොට ආයෙ මුලින් ඉඳන් මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම කියන එක මුලින් ඉඳන් කියලා තමයි ඊගා ගණන් ටිකට යන්නේ. මම දන්නවා ඔබට එකම දේ ඔබ අලුත් දේවල් ඒක නිසා එකම දේ 3-4 වතාවක් කියලා දීලා තමයි මනසට කාවක් ගන්න ඕනේ. ඊගාව පාඩමෙන් අපේ කතා කරන්නේ මාන විශ්ලේෂණී සමීකරණ ගොඩනැගීම මුල සිට සාකච්ඡා කරලා ගණන් ටික හදලා ඊගාව අලුත් කොටසට යනවා. මේවා අලුත් දේවල්, නුහුරු දේවල් පුළුවන් තරම් ඉක්මනට ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න. එහෙනම් අද දවසට ඔය හොඳටම ඇති. ආයුබෝවන්.